සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ හැමදෙනාටම සදහම් මසුණු කැමැත්තෙන් මේ පැහැදිලි බෞද්ධ ආරූප වාහිනිය සමගින් එකතු වන සුපින්වත් ඔබ හැමදෙනාගේම හිත සුව පිණිස බෞද්ධ ආරූප වාහිනිය මේ පැයට නියමිතව සංනිවේදනය කරන දායකත්ව දේශනාව මෙලෙස ආරම්භ කරන්නේ ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරස්ථ බෞද්ධ නාලිකාවේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ පටිගත කිරීමක් ලෙස සදහැමතුනේ මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් ධම්සභා මණ්ඩපයට වැඩම කොට පැටහිටින පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් සාදු නතින් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැමතුනේ අද දේශනාවට දායකත්වය ලබා දෙනවා වරාපිටිය දර්ගා නගරයේ පදිංචි විශ්‍රාමික හෙද සොහොයුරිය බී.එස්. භාග්‍යවේද සහ ලලිත් භාග්‍යවේද ඇතුළු ඒ පවුලේ සියලුම ඥාති හිතවත් පිරිස. එහෙමනම් අප හැමදෙනාම මෙතෙන් සිට මේ උතුම් වූ දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධර්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව
අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුව ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා වහවහා මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් සද්ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් විශේෂයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම දානමය පින්කම ධර්ම දානමය පින්කම. අපේ බුදුරජාණන් වහන්සේ මේ උතුම්ම දානය ධර්ම දානයයි කියන කාරණාව පැහැදිලි කරන්න බොහෝ කරුණු කාරණා බොහෝ සූත්‍ර දේශනාවන් වලින් පැහැදිලි කළා. නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කරන නිසා ධර්ම දානය මොනතරම් මහත්ඵලද මහානිසංසදායකද කියන කාරණාව මේ ශ්‍රාවක පිරිසත් හොඳ ආකාරවම දන්නවා. අද මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ සිද්ධ කරගන්න මොහොතේ විශේෂ පූජාවක් හැටියට බෞද්ධ මාධ්‍ය ජාලය වෙනුවෙන් මේ ධර්මාසනය අලුතෙන්ම සකස් කරලා පූජා කරන්න කටයුතු සංවිධානය කරගත්තා. ධර්මාසන පූජාව මොනතරම් මහත්ඵලද මහානිසංසදායකද? අපේ පින්නතුන් අහලා තියෙනවා මගමානවකතුමා අම්බලමක් හදලා බොහෝ දෙනාට සුව පහසුව සකස් කරන්න කටයුතු කරපු කාලේ අවසානයේ ඒ අම්බලම ඉස්සරහ පිට කොබෝ නීල පැලයක් හිටවලා ඒ කොබෝ නීල ගහ යට කළු ගල් වලින් ආසනයක් හැදුවා. යන්නේ නායට සුබ සිද්ධිය උදෙසා ගිමන් හරින්න වාඩි වෙන්න. ඒ ආසනයට අනුව මගමානවකතුමත් එක්ක එකට එකතු වෙලා හිටපු තවත් 32ක් පමණ යහළු ඒ අයත් වෙන වෙනම ආසන හැදුවා. ඒ අයට උපකාර කරපු ඇතෙක් හිටියනි. රජ්ජුරුවන්ගේ ඇතා මගමානවකතුමා ඇතුළු පිරිස පාගලා මරපු නැති නිසා රජ්ජුරුවම තේරුම් අරගත්තා මේ අයගේ ගුණය මට හඳුනගන්න බැරි වුණාට මේ තිරිසන් සතා ඒක හඳුනගත්තා. එහෙම හිතලා මගමානවකතුමා ඇතුළු පිරිස නිදහස් කරනකොට ඇතත් ඒ අයටම දුන්නා. ඉතින් මගමානවකතුමා බොහෝ පින්කම් කරනකොට මේ ඇතා ඒවට බොහෝම උදව් කළා. කොට ඇදලා, ගල් පෙරලලා, තවත් නොයෙක් උදව් උපකාර කළා. ඉතින් සත්පුරුෂයන්ගේ ඇසුර නිසා තිරිසන් ආත්මයක හිටපු හස්තියාටත් අන්තිමට දෙව්ලොව උපදින්න තරම් වාසනාව ලැබුණා. ඉතින් අර පිරිස හැමෝම ආසන තමා එක ගානේ හදලා මේ ඇතාට පැවරුවා මෙතෙන්ට එන කිසියම් කෙනෙක් මේ ආසනයක ගිමන් හරින්න වාඩි වුණාම ඒ පුජ්‍යලයත් අඬගහගෙන ඒ ආසනයේ අයිතිකාරයාගේ ගෙදරට එන්න ඕනේ. ඒ ගෙදරට ගියහම ඒ පුජ්‍යලයා ප්‍රභූවරයෙක්ද දුගියෙක්ද මගියෙක්ද ඒ කිසිම කාරණාවක් ඒගොල්ලෝ සලකන්නේ නැහැ. පාද සෝදලා
තෙල් ගල්වලා අසනීප තත්ත්වයෙන් ඉන්න කෙනෙක් නම් බේත් හේත් කරලා යාචකයෙක් නම් ආහාර පාන ඇඳුම් පැළඳුම් සියල්ලම ලබලා දීලා ඒ සියලුම සත්කාර සංග්‍රහයන් කළා. ඉතින් මගමානවකතුමාට මේ ආසනයේ පනවපු පින නිසා තව්තිසාවේ පරසතු රුක පාරච්චත්තික රුක්ෂයේ යදුන් 100ක් පුරා පැතිරිලා තියෙනවා කියලායි ධර්මයේ සඳහන් කරන්නේ. ඒ යට තියෙනවා ආසනයක් අපි නිතර නිතර කතා කරන පාණ්ඩු කම්බල සෛලාශනය. ගල් වලින් තමයි හැදිලා තියෙන්නේ. නමුත් සඳහන් කරනවා වාඩි වුණහම මේ නාභි මණ්ඩලයේ දක්වා තරම් ඊටාම සුවපහසු මෙට්ටයක වාඩි වුණා වගේ ගිලෙනවා කියලා. ඒ තරම්ම සැපසහිත ආසනයක් පහළ වෙන්නේ අර ගල් ආසනේ හදපු නිසා. එතකොට අපේ පින්නතුන් අද මේ ආසනය තමන් වෙහෙසිලා මහන්සිලා උපයසපයාගත්ත ධන සම්පත් වියදම් කරලා සකස් කළේ ලෞතුරා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ නිර්මල ධර්ම පර්යාප්තිය දේශනා කරන දේශකයන් වහන්සේලාට වැඩ ඉන්නේ. මේ ආසනය මත වැඩ ඉඳගෙන භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කරන්න. ඒ තුලින් අපිට රැස් වෙන කුසල ස්කන්ධය අරට වඩා මොනතරම් මහත්ඵල මහානිසංසදායක කුසලයක් බවට පත් වෙයිද? අනික මේ ආසනයේ මත වැඩ ඉඳගෙන ධර්මදර ස්වාමින් වහන්සේලා ධර්මදේශනා කීයක් දවසකට සිදු කරයිද? වසරක් තුල ධර්මදේශනා කීයක් මේ ආසනයේ මත වැඩ ඉඳගෙන උන්වහන්සේලා දේශනා කරයිද? ඒ හැම මොහොතකම මේ පින්නතුන්ට කුසල් ලැබෙන්නත් ධර්මාසනයේ පූජා කිරීමෙන් ලබන්නා වූ සුවිශේෂී කුසල කර්මය අත්පත් කරගන්න එහි ගැඹීරත්වයේ වඩා වර්ධනය කරන්න මේ සියලු කුසල කර්මයන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. එහෙමනම් මහා පිංකම් ධර්ම දානමය පිංකම ධර්මාසන පූජාව ධර්ම ශ්‍රවණය කිරීම මේ මහා කුසල කර්මයන් තුනක් සම්පූර්ණ කරගෙන ලබා ගන්න මේ මහා කුසලය අර ප්‍රාර්ථනා කරන නිවන ඊටාම ඉක්මන් භවයක කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් මුදුන්පත් කර ගැනීම සඳහා හේතු වාසනා වේවා කියලා අපි නැවත ප්‍රාර්ථනා කරමු. ධර්මාසනයේ මත වැඩ ඉඳගෙන නිර්මල පර්යාප්තිය දේශනා කෙරෙන නිසා නිවන් දක්නා ජාති දක්වා කවර කවමදාකවත් මිත්‍යා දෘෂ්ටියක් අහන්න නොලැබේවා. මිත්‍යා දෘෂ්ටියක් පිළිගන්න අවස්ථාව නොලැබේවා. සම්මා දිට්ඨියම අහන්න, සම්මා දිට්ඨියම දරන්න, සම්මා දිට්ඨිය මත කටයුතු කරලා සසර මඟ කෙරවල කරගන්න ඒ කුසල කර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ ධර්මයේ සඳහන් වන සුවිශේෂී ධර්ම කාරණාවක්. ඒ තමයි මේ සම්මා දිට්ඨිය පිළිබඳව. නිවැරදි අවබෝධය, නිවැරදි හඳුනා ගැනීම, නිවැරදි දැකීම සම්මා දිට්ඨියයි. දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරන්න සම්මා දිට්ඨිය පිළිබඳව බොහෝ කරුණු සාකච්ඡා කරන්න ඕනේ. එතකොට සම්මා දිට්ඨිකයි කියලා අපි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව මනාව පිළිගන්න පිරිස. ඒ කියන්නේ බෞද්ධ පිරිස සම්මා දිට්ඨිකයි. ඊළඟට පින්නතුනි, බෞද්ධයෙක් බවට පත් වෙන්න යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් තමන් බෞද්ධයෙක් බවට පත් වෙන්නත් කලින් ඔවුන් තුල තිබිය යුතු සම්මා දිට්ඨියක් තියෙනවා. සම්මා දිට්ඨිය ආකාර දෙකකින් ධර්මයේ දක්වනවා. දසවස්තුක සම්මා දිට්ඨිය සහ චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨිය.
එතකොට අපි මේ බුද්ධ ආගමට එන්නත් කලින් අපි තුල තිබිය යුතු සම්මාදිට්ඨිය තමයි දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට මොකද්ද මේ දසවස්තුක සම්මාදිට්ඨිය? ඇත්ත ඇති හැටියටම දකින්න එක. යමෙක් තුල සම්මාදිට්ඨිය තියෙනවා නම් ඔවුන් සුගතිගාමී වෙන පිරිසක්. නමුත් මේ ලෝකේ සියල්ලම මනාව දන්නේ නැති අය තමන් හිතන දේවල් තමන්ට වැටහෙන විදිහට හරි කියලා කල්පනා කරනවා. නමුත් පින්නතුනි මේ ලෝකය ගැන සියල්ලම දන්නේ නැති කෙනෙකුට අපිට හිතන දේවල් හරි කියලා තීරණය කරන්න කවදාවත්ම පුළුවන් කමක් නැහැ. මෙන්න මේක හරි, මෙන්න මේ කාරණාව වැරදි කියන කාරණාව ලෝකයට දේශනා කරන්න පුළුවන්කම තියෙන්නේ සර්වඥතා ඥානය ලබාගත් උත්තමයෙකුට විතරයි. එහෙනම් සර්වඥතා ඥානය ලබාගත් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙය මෙසේ විය යුතුයි, මෙය මෙසේ නොවිය යුතුයි. මෙය මෙසේ දැනගත යුතුයි, මෙය මෙසේ නොපිළිගත යුතුයි කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ කොහොමද දේශනා කළේ? භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව අපි හිතනවා මිසක් අපිට තනියම හිතලා තීරණයක් ගන්න කවදාවත් පුළුවන් කමක් නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට ජීවිතේ හැඩගස්ව ගන්න අය සුගතිගාමී වෙන බවත්, ඒට පරිබාහිරව හිතන්න ගත්ත අය මිත්‍යා දෘෂ්ටිකව හිතලා දුගතියට පාර හදාගන්න බවත් දේශනාවේ මනවින් පැහැදිලි කරලා තියෙනවා. එතකොට දසවස්තුක සම්මාදිට්ඨිය පිළිබඳව කරුණු දේශනා කරනකොට කාරණා 10ක් පැහැදිලි කළා. ඒ චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨියට සම්බන්ධ කරුණක් නෙමෙයි. මේ කරුණුත් ඒට සම්බන්ධ නොවෙනව නෙමෙයි. චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් දසවස්තුක සම්මාදිට්ඨිය මුලින් ඇති කරගෙන තියෙන්න ඕනේ. එය නැති කෙනෙකුට කවදාවත් චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය වැටහෙන්නේ නැහැ. දේශනාවේ සඳහන් කළා සම්මාදිට්ඨිකෝ හෝති අවිපරීත දස්සනෝ අත්ති දින්න. දසවස්තුක සම්මාදිට්ඨියේ පළවෙනි කාරණාව අත්ති දින්නම්, දුන් දේහි විපාක ඇත කියන කාරණාව මේ ලෝකේ සත්‍යයක්. පින් සලකාගෙන, සසර සුවය සලකාගෙන, දුගී මගී යාචකාදීන්ට වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට යම් කෙනෙක් යම් දෙයක් දෙනවා නම් අපි ඒකට කියන්නේ දානය කියලා. ඒ අයට එයින් මහා ආනිසංසයක් ලැබෙනවා. එතකොට දීමනාවෙන් ආනිසංස ලැබෙන්නේ ප්‍රතිග්‍රාහකයා තුල තියෙන ගුණයට අනුව. දායකයට මහත්ඵල වෙනවා. ඒක නිසා තමයි දක්ඛින විභංගයේ දේශනා කොට වදාළේ තිරිසනෙකුට දුන්නොත් අනාගත ජීවිත 100ක අපිට ඒකේ ආනිසංසය ලැබෙනවා. දුස්සීල මිනිහෙකුට දුන්නොත් ඒ කියන්නේ තිසරණත් නැති, පන්සිලුත් නැති සාමාන්‍ය මිනිස්සු පවා දුස්සීලී කියලා කතා කරන, හොරකම් කරන, මංකොල්ල කන, ප්‍රාණඝාත කරන, පංච දුෂ්චරිතේම නියැලෙන අය දුස්සීල මිනිස්සු. එහෙම කෙනෙකුට යමක් දුන්නොත් අපිට අනාගත ජීවිත 10ක විපාක දෙනවා. පෘතජ්ජන සීලවන්තයෙකුට දුන්නොත්, පෘතජ්ජන සීලවන්තයින් කියලා කියන්නේ සාමාන්‍ය සමාජයේ අපි කතා කරන හොඳ මිනිස්සු කියලා જાතියක් ඉන්නවා. හැබැයි අපි හොඳ මිනිස්සු කියන අය ඉන්නේ මේ බෞද්ධයන් අතර විතරක් නෙමෙයි. අන්‍යාගමික අය අතරත් අපි හොඳ මිනිස්සුયો කියලා කතා කරන අය ඉන්නවා. ඇයි ඒ අයට අපි හොඳ මිනිස්සු කියලා කියන්නේ? එදිනෙදා ජීවත් වෙනකොට සමාජයේ කාටවත් කරදරයක්, හිරිහැරයක් නොකර තමන්ගේ පාඩුවේ ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒ නිසා හොඳ මිනිස්සෙක්. නමුත් තිසරණ නැහැ කොහොමද? පන්සිලුත් නැහැ ඒ අය ළඟ.
නමුත් හොරකම් කරන්න, මංකොල්ල කන්න, ස්ත්‍රී දූෂණ කරන්න මේ වගේ නොකටයුතුකම් වලට එළඹෙන්නෙත් නැහැ. හැබැයි දිවි හිමියෙන් ඒ දේවල් වලින් වළකිනවා කියලා ස්ථීරසාර පොරොන්දුවක් ඒගොල්ලෝ ළඟ නැහැ. මහා ලොකුවට ප්‍රාණඝාත කරන්න නොගියට ඔය මදුරු වාගේ සත්තු, කූඹි වාගේ සත්තු, ගෙවල් වලට එන කැරපොත්තු, හූනු, ඒ වගේ ටිකක් කරදරයි කියලා හිතෙන සත්තු මරලා දානවා. නමුත් මහා ලොකුවට ප්‍රාණඝාත කරන්න යන්නේ නැහැ. සර්පයෝ වගේ සත්තු නිතර නිතර ගෙදර ඉනවන සමහරවිට මරලා දානවා. හොරකම් කළේ නැති වුණාට Tamanට අත්‍යවශ්‍යම දෙයක් වෙනත් කොහෙන්වත් හොයාගන්නම නැත්තම්, ඉල්ලුවොත් දෙන්නෙත් නැත්තම් තියෙන තැනින් හොරෙන් හරි ගන්න පෙළඹෙනවා. එහෙම වුණොත් වැරදි කාමසේවනයත් එහෙමම තමයි. බේරෙන්නම විදිහක් නැති වුණොත් බොරුවක් කියලා හරි බේරෙන්න තීරණය කරනවා. නිරන්තරයෙන් රාරක්කු පාවිච්චි කරලා, මගතොට පෙරලිලා, ගෙදර දොරේ අයටත් කරදර කර කර, රණ්ඩු සරුවල් ඇති කර කර කෑකෝ ගහ ගහ ජීවත් වුණේ නැති වුණාට උත්සවයක් වාගේ අවස්ථාවක හරි අනුන්ගෙන් නිකන් ලැබෙනවනම් පාවිච්චි නොකර ඉන්නෙත් නැහැ. ඒ කියන්නේ දිවි හිමියෙන් රහමෙරින් වළකිනවා කියලා ප්‍රතිඥාවක් නැහැ. ඉතින් අර නිතර කාටවත් කරදරයක් නැති නිසා තමයි අපි කියන්නේ හොඳ මිනිස්සුયો කියලා. එතකොට අපිට තමයි මේ පෘතජ්ජන කියන වචනේ කියන්නේ ආර්ය තත්වයට පත් නොවිච්ච අපටනේ. එතකොට අපිට තමයි ඒගොල්ලෝ හොඳ. හැබැයි ආර්ය තත්වයට පත් වෙච්ච උතුමන් ඒගොල්ලන්ට කැමති නැහැ. ඒ නිසා අපිට හොඳ නිසා තමයි ඒගොල්ලන්ට පෘතජ්ජන සීලවන්ත කියලා කියන්නේ. එහෙම කෙනෙකුට කෑම වේලක් දෙන්න ලැබුණොත්, නැත්තම් යමක් පූජා කරන්න ලැබුණොත් අපිට හම්බ වෙනවා අනාගත ජීවිත ලක්ෂයක ආනිසංසය. අහසින් යන බාහිර තවුසි. ඉතින් මේ කාලේ නම් අපිට හම්බෙන්නේ නැහැ එහෙම අය. පංච අභිඥා අෂ්ට සමාපatti ලැබලා අහසින් යන තවුසු වැඩ හිටියා කියලා අපි ධර්මයෙන් ඕන තරම් අහලා තියෙනවා. මහබෝසතාණන් වහන්සේත් එහෙම හිටපු කාලවකවානු ගැන අපි ධර්මයේ තුලින්ම අහලා තියෙනවා. ඉතින් යම් කෙනෙකුට එහෙම අභිඥාලාභියෙකුට යමක් පූජා කරගන්න ලැබුණොත් ලැබෙන ආනිසංසය අනාගත ජීවිත කෝටි ලක්ෂයක විපාක දෙනවා කියලා සඳහන් කරනවා. ඉන් පස්සේ සඳහන් කළා තිසරණ තියෙන කෙනෙකුට යමක් දී ගන්න ලැබුණොත් අනාගත ජීවිත අසංකේයක විපාක දෙනවා කියලා. දැන් මේ කාරණා ටික මම සඳහන් කළේ පුද්ගලයා සතුව තියෙන ගුණය වැඩි වෙන්න දායකයට ලැබෙන ආනිසංසය ඉහළ යනවා. එතකොට අහසින් යන අභිඥාලාභී තවුසෙකුට දුන්නටත් වඩා තිසරණ තියෙන කෙනෙකුට යමක් දුන්නහම ලැබෙන ආනිසංසය හිතාගන්න බැරි තරම් මහත්ඵලයි. එතකොට ඇයි අභිඥාලාභ ලැබලා හිටියත් ඒ පුද්ගලයාට දෙන දෙයට වඩා තිසරණ තියෙන කෙනාට දෙන දේ ආනිසංස වැඩි වෙන්නේ? තිසරණ තියෙනවා කියලා කියන්නේ සම්මාදිට්ඨිය තියෙනවා කියන එකයි. තිසරණ තියෙනවා කියලා කියන්නේ මේ දසවස්තුක සම්මාදිට්ඨියම ඔහු ළඟ තියෙනවා කියන එකයි. ඒකයි ආනිසංස වැඩි වෙන්නේ. ඉතින් ඒ විදිහට කරුණු දක්වහම අපි පින්නතුන් හිතලා බලන්න මේක කොයිතරම් මහත්ඵලද අපි හිතන්නේ නැති වුණාට. අපි සාමාන්‍යයෙන් අපේ ගෙදරක අපි කියමු උත්සවයක් කරනවා කියලා. මංගල උත්සවයක් වේවා. අපි ඒකට සහභාගී වෙන්න කියලා ආරාධනා කරනවා 1001 දෙනෙකුට. ඒතර 1001ම අපේ ආරාධනාවට එනවා. ඒකෙන් අපිට 1000ක්ම ඉන්නේ පෘතජ්ජන සීලවන්ත අය. එක්කෙනෙක් ඉන්නවා තිසරණ තියෙන කෙනෙක්. එතකොට පෘතජ්ජන සීලවන්තයෙකුට කෑම වේලක් දුන්නොත් අපි එහෙම හිතමු 1000ක්ම ඉන්නේ පෘතජ්ජන සීලවන්ත අපි හොඳයි කියන අය. එතකොට ඒ 1000ට කෑම වේලක් දුන්නහම අපිට කොයිතරම් ආනිසංසයක් ලැබෙයිද?
එක්කෙනෙකුට දුන්නහම අනාගත ජීවිත ලක්ෂයක විපාක දෙනවා. එතකොට ලක්ෂේවා 1000ක් දුන්නහම විපාක දෙන ප්‍රමාණය 1.8ක්. මේ ලක්ෂයට 1000ට කෑම දුන්නහම එක්කෙනෙකුට දුන්න කෑම වේලෙන් අනාගත ජීවිත ලක්ෂය බැගින් කොච්චරද කියලා බැලුවොත් 1.8ක විපාක දෙනවා. එතකොට 1001කට ආරාධනා කළානේ. එයින් ඒ තනි පුද්ගලයා තිසරණ තියෙන කෙනෙක්. ඒ තිසරණ තියෙන කෙනාට තනියම කෑම වේල දුන්නහම අපිට කොච්චර කාලයක ආනිසංස ලැබෙනවද? 1.140ක විපාක ලැබෙනවා. දැන් 1000කට කෑම දීලා ලැබෙන්නේ 1.8ක ආනිසංසයක්. නමුත් තිසරණ තියෙන එක්කෙනාට කෑම දුන්නාම 1.140ක ආනිසංසයක් ලැබෙනවා. යම් කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා සිලුත් ආරක්ෂා කරනවා නම් ආනිසංසය තවත් වැඩි. යම් කෙනෙක් සිල් ගුණ පුරන්නේ තමන්ට යහපතක් කරගන්නනේ. තමන් සිල් රැකගත්තොත් ඒකේ ලාභය තමන්ට. එතකොට යම් කෙනෙක් තමන්ගේ යහපත උදෙසා සීලය ගුණය මත පිහිටලා කටයුතු කරනවා කියලා කියන්නේ හැබැවින්ම ඔහු හැබෑම පරාර්ථකාමියෙක්. ඒ නිසායි ධර්මයේ සඳහන් කළේ හැම මොහොතකම ආත්මාර්ථකාමී වෙන්න කියලා. එතකොට ඒක වැරදියට තේරුම් ගන්න එපා. දැන් අපි ආත්මාර්ථකාමීන් කියලා සමාජي කතා කරන මහා කපටි කෛරාටික පිරිසක් ඉන්නවනේ. මේ කතා කරන්නේ එහෙම කාරණාවක් ගැන නෙමෙයි. තමන් ලබාගත්ත මේ උත්තරීතර ආත්මයට හොඳ අර්ථයක් සපේන පුද්ගලයා තමයි මෙතන ආත්මාර්ථකාමියා කියලා කියන්නේ. එතකොට තමන් ආත්මාර්ථකාමී වීම තුලම තමන් පරාර්ථකාමී වෙනවා. ඒ තිසරණයි පන්සිලුයි ආරක්ෂා කරගෙන තමන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරනකොට තමන්ට ඇල් වතුර වීදුරුවක් හරි කෑම වේලක් හරි යම් කෙනෙක් දුන්නොත් ඒ පුජ්‍යලයට අනාගත ජීවිත 1.140ක ආනිසංසයක් සපයනවා. ඒකම මහ පුදුම පරාර්ථයක්. ආත්මාර්ථකාමියා හැබෑම පරාර්ථකාමිය කියලා කිව්වේ ඒකයි. අත්ති දින්නම් දුන් දේහි විපාක ඇත. ඒක පිළිගැනීම සම්මාදිට්ඨියක්. ඒක බැහැර කිරීම මිත්‍යා දෘෂ්ටියක්. බැහැර කරනවා නම් යම් කෙනෙක් දුන් දේහි විපාක තියෙනවා කියන කාරණාව ඔහොම සදිටු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊළඟට සඳහන් කරන්නේ අත්ති ඉට්ටං දෙවනි සම්මාදිට්ඨිය. මහා පූජාවේ විපාක ඇත. මොනවද මේ මහා පූජාවල් කියලා කියන්නේ? දැන් සමහර කට්ටිය ඉන්නවා දැන් ඔය පහන් අපි අහලා තියෙනවා සමහර පහන් 84000ක් පූජා කරනවා. පහන් ලක්ෂ 3ක් පත්තු කරනවා. එහෙම මහා පහන් පූජාවල් කරනවානේ. එතකොට තව කෙනෙක් මේක විවේචනයට බඳුන් කරනවා. කොච්චර පහන් ගොඩක් පත්තු කරන්න කොච්චර කාලේ නාස්ති වෙනවද? කොච්චර තෙල් වියදම් වෙනවද? පරිසරයට හානියක් වෙනවද? ඉතින් ඕක එක පහනක් පත්තු කළත් එකයි. ලක්ෂයක් පත්තු කළත් එකයිනේ. එකක් පූජා කරගත්තා නම් මොකද කියලා කතා කරන අය ඉන්නවා. මල් 1000 ගණන් පූජා කරන්න ඕනේ. එක මලක් පූජා කළත් මල් 1000ක් පූජා කළත් එකම ආනිසංසය තමයි. ඒ නිසා මලක් දෙකක් පූජා කරගත්තාම මදිද? මෙච්චර මල් කඳු ගෙනහිල්ලා ගොඩ ගහලා විහාරස්ථාන අපිරිසිදු කරන්න කටයුතු කරන්නේ ඇයි කියලා ඔය විදිහට විවේචනය කරන අය ඉන්නවා. වෙහෙර විහාර ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා ගොඩ නගනකොට අපරාධේ නාස්ති කරනවා. කණ්ඩ බොණ්ඩ නැති මිනිස්සු කොච්චර ඉන්නවද? ඔය වියදම් කරන කෝටි ගණන් වලින් ඒ මිනිස්සුන්ට කෑම දුන්නා නම් කොච්චර හොඳද කියලා කතා කරන අය අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ මහා පූජාව ප්‍රතික්ෂේප කරනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහා පූජාවේ විශේෂ ආනිසංසයක් තියෙනවා කියලා. මහා පූජා කිරීම තුලින් තමයි පාරමිතා වැඩෙන්නේ. සුළු පූජාවක් කළාට කවදාවත් පාරමිතා වැඩෙන්නේ නැහැ. සුළු පූජාවක් කියලා කියන්නේ
අත්හරින්න සූදානම් වීමක් විතරයි. අත්හැරීමක් වෙන්නේ නැහැ. පින්නතුනි මලක් දෙකක් පූජා කරනවා කියන එක බෞද්ධයන් හැටියට අපි හැමෝම නිතර කරන වැඩ. එදිනෙදා තමන්ගේ සියලුම කටයුතු ටික ඉවර කරලා ඇඟපත සෝදගෙන ගෙදර ඇවිල්ලා මල් වට්ටියක් නෙලාගෙන පූජා කරන එක බොහෝ දෙනෙක් කරන වැඩක්. නමුත් ඒකට වෙන් කරපු කාලයක් අත්හැරපු දෙයක් කරපු කැපකිරීමක් ලොකුවට නැහැනේ. ගෙදර තියෙන ගහකින් මල් ටිකක් නෙලලා පූජා කරන්න අපි අමුතු කාලයක් අත්හැරලා නැහැ. අපි මල් පහන් පූජා කරන තැන එක පහනක් දල්වන්න අපිට මහා ලොකු අත්හැරීමක් කරන්න අවශ්‍ය නැහැ. නමුත් අපේ පින්නතුන් හිතන්නකෝ පහන් ලක්ෂයක් විතර පූජා කරන්න හිතුවා කියලා. ඒකත් අර විදිහටම එදිනෙදා කටයුතු ටික ඉවර කරලා විවේක පාඩුවේ ඇඟපත සෝදගෙන කරන්න පුළුවන් වැඩක්ද? පහන් ලක්ෂයක් පත්තු කරනවා කියන එක. පහන් ලක්ෂයක් හොයන්න ඕනේ. ඒ හොයාගත්ත පහන් ලක්ෂය දල්වන්න සුදුසු ආකාරයෙන් සුදුසු තැනක තැන්පත් කරන්න ඕනේ. කිසියම් රටාවකට හෝ මොකක් හරි ක්‍රමයකට. පහන් ලක්ෂයකට තෙල් පුරවනවා කියලා කියන්නේ යටත් පිසින් වරුවක් විතර යනවා තෙල් දාන්න. එතකොට ආපහු එකට තිර ටික දාගෙන යන්න ඕනේ. එහෙනම් අපිට දවසක් දෙකක්වත් මේ පින්කම වෙනුවෙන් අපේ එදිනෙදා කටයුතු වලින් මිදිලා මේකටම කැපකිරීම කරන්න වෙනවා. ඒක ලොකු අත්හැරීමක්. එතකොට මේක මට තනියම කරන්න පුළුවන්ද? තනියම කරන්න බැරි හින්දා මේකට මං සම්බන්ධ කරගන්න ඕනේ පිරිසක්. එතකොට අන්න බලන්න මුලින් මේ කාරණාව සඳහා ලොකු අත්හැරීමක් කරන්න ඕනේ. දවස් කීපයක් නිමාඩු ගන්න වෙනවා. ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා. එතකොට ලොකු අත්හැරීමක්. එතකොට පිරිසක් හොයාගත්තාම ඒ පිරිසට පහසුකම් සපයන්නත් ඕනේ නේ. විශේෂ තැනකට එක්ක ගිහිල්ලා අපි කියමු රන්වැලි සෑය මහ සෑය ළඟ අපි මේ පූජාව කරන්න කියලා. මට උදව් කරන්න එක්ක යන පිරිසට මම නවාතැන් පහසුකම් සපයන්න ඕනේ. ආහාර පාන වලින් සංග්‍රහ කරන්න ඕනේ. ඒ දේවල් කරන්නේ කරුණාව මෛත්‍රිය පදනම් කරගෙන. ආන් එතකොට මෛත්‍රී පාරමිතාව වැඩෙනවා. මගේ අත්හැරීම තුල නෙක්ඛම්මයේ වැඩෙනවා. එතකොට මං එක්ක ගියේ පිරිසට මං උපදෙස් දෙනවා මෙන්න මේ වැඩේ මෙන්න මෙහෙමයි කරන්න ඕනේ. නමුත් මං කොච්චර උපදෙස් දීලා තිබුණත් ඒ අය සමහරලාට මං කියපු විදිහට නෙමෙයි ඒ අයට හිතෙන විදිහටයි වැඩේ කරලා තියෙන්නේ. එතකොට මගේ හිතේ කේන්තියක් උපදිනවා. ඒ කේන්තිය උපදින්න නොදී ඔවුන්ට බොහොම අනුකම්පා සහගතව කටයුතු කරාම මං ළඟ ශාන්ති පාරමිතාව වැඩෙනවා. නමුත් මේ විය යුත්තේ මෙන්න මේ විදිහටයි. මේ වාගේ තැනක කළොත් මට මහත්ඵල මහානිසංසදායක ආනිසංස ලබන්න පුළුවන්. ආන් එහෙම තීරණය කරලා මනාව සකසලා පිළියෙල කරලා පූජාව කරන්න කටයුතු කරාම ප්‍රඥා පාරමිතාව වැඩෙනවා. ආන් මේ විදිහට පැහැදිලි කරාම අපිට මනාව වැටහෙනවා මහා පූජාවක් කියලා කියන්නේ පාරමිතා වැඩෙන මහත්ඵල මහානිසංසදායක කුසල් රැස් වෙන උදාර පින්කම. එහෙනම් මහා පූජාවේ විශේෂ ආනිසංස ඇත කියලා පිළිගන්න එක විශේෂ සම්මාදිට්ඨිය. මහා පූජාව ප්‍රතික්ෂේප කරන එක මිත්‍යා දෘෂ්ටිය. තුන්වෙනි කාරණාව අත්ති හුතං ආහුත සංඛ්‍යාත දානයක් තියෙනවා. මොකද්ද මේ ආහුත සංඛ්‍යාත දානයක් කියලා කියන්නේ? මේ ලෝකෙන් දන් දුන්නහම පරලෝකෙන් ලැබෙනවා. එහෙම සඳහන් කළේ මේ මනුස්ස ජීවිතේ අපිට කොයිතරම් වටිනවද? සම්මාදිට්ඨික ජීවිතයක් ඊටත් වඩා කොච්චර වටිනවද? අපි කියමු මේ ජීවිතේ අපිට හුඟක් අඩුපාඩු තියෙනවා කියලා. කායික ශක්තිය නැහැ. ශරීර වර්ණය හොඳ නැහැ. ලොකු ප්‍රඥාවක් නැහැ. ලොකු පහසුකම් නැහැ. සැප පහසු විදියට හදාගත්ත ගෙවල් දොරවල් නැහැ. ඊටාම සුව පහසුවෙන් ගමන් බිමන් යන්න යාන වාහන නැහැ. මේ වගේ නොයේක් ප්‍රශ්න අපේ ජීවිතවල තියෙනවා.
නමුත් බොහෝ දෙනාට බොහෝ සැප සම්පත් හැම අතින්ම තියෙනවා. ඒ අයට එහෙම ලැබෙන්න අපිට අඩුපාඩු සහිතව ජීවිත ලැබෙන්න හේතුව තමයි පෙර දන් දුන්න ප්‍රමාණය. හැමෝම සිල් රැකලා තමයි මිනිස්සු වෙලා ඉපදිලා තියෙන්නේ. නමුත් දානේ හැටි පෙර දුන්න දානේ හැටියට තමයි මේ ජීවිතවල ලැබිලා තියෙන්නේ. නමුත් අද තියෙන අඩුපාඩු ටික නිවන් දකින්නතුරු මතු සංසාරේ කවදාවත් මට ලැබෙන්න එපා නම් භවභෝග සම්පත්, යාන වාහන, ඉඩකඩම්, ධන ධාන්‍ය මේ හැම දෙයකින්ම ආඩ්‍ය වූ ජීවිතයක් නිවන් දකින්නතුරු මතු සසරට ලැබෙන්න නම් මේ ජීවිතෙන් කරන්න ඕනේ දන් දෙන එකම තමයි. අනාගත ජීවිත කෝටි ප්‍රකෝටි ගණනකට හම්බ කරගන්න පුළුවන් හොඳම අවස්ථාවක් තමයි මේ බුද්ධාන්තරයක හම්බෙච්ච සම්මාදිට්ඨික මනුස්ස ජීවිතය. මේ ජීවිතය තුල ඉඳගෙන අපිට පුළුවන් අනාගතයේ උපදින කෝටි නැත්නම් අනාගතයේ උපදින ආත්ම අසංඛ්‍ය ගානකට හම්බ කරන්න. මේ ජීවිතය ඇතුලේ පුළුවන්. ඒ දැන් අපි මුලින් කතා කළා එක. තිසරණ තියෙන කෙනෙකුට ආහාර වේලක් ලබලා දුන්නොත් අනාගත ජීවිත අසංඛේයක අපිට ඒක විපාක දෙනවා. අනාගත ජීවිත අසංඛේයක බඩගින්න ඉන්න වෙන්නේ නැහැ. එතකොට ඊටත් වඩා ඉහළට ගියපු සීලයෙන් ගුණයෙන් පොහසත් කෙනෙකුට නැත්නම් ආර්යයන් වහන්සේ නමකට සම්මා සම්බුදුරජාණන් වහන්සේට අදත් බුද්ධ පූජාව හරියට කරන්න පුළුවන් නම් ලැබෙන ආනිසංස ප්‍රමාණයේ සීමාවක් නැහැනේ. එහෙනම් අනාගතයේට හම්බ කරන්න මේ ජීවිතය ඇතුලේ පුළුවන්. හැබැයි මේ හම්බ කරන මිල මුදල් අපිට එහෙ ගෙනියන්න බෑ. යාන වාහන ඉඩකඩම් ගෙනියන්නත් බෑ. අපි හොයා සපයාගත්ත දෙයින් දන් දීලා තමයි ඒක ගෙනියන්න වෙන්නේ. ආන් ඒකයි සඳහන් කරන්නේ අත්ති හුතං මෙලවින් දන් දුන්නාම පරලොවින් ලබන්න පුළුවන්. නමුත් හුඟක් දෙනෙකුට ඕක ඒ තරම් විශ්වාස නැහැ. විද්‍යාඥයෝ වගේ අය නම් කොහොම පිළිගන්නේ නැහැ. ඒක කොහොමද වෙන්නේ කියලා. හැබැයි මෙලොවින් දුන්නාම පරලොවින් ලැබෙනවා කියන එක පිළිගන්න තරම් ශ්‍රද්ධාවක් නැති වුණාට පින්නතුනි හිතලා බලන්නකෝ අපි පිටරට කෙනෙකුට කියනවා මට මුදල් හදිස්සියක් තියෙනවා මුදල් ටිකක් බැංකුවට දාන්න කියලා. ඇමරිකාව දිහා බැංකුවට සල්ලි දානවා. සල්ලි දාලායි තියෙන්නේ කියලා මට පණිවිඩය දුන්නාම මම ඒ මුදල් ලංකාවෙන් ගන්නවා. නමුත් කවුරුවත් ප්‍රශ්න කරනවද කොහොමද ඇමරිකාවෙන් දාපු සල්ලි ලංකාවෙන් ගන්න කියලා? කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට විශ්වාසයි ගන්න පුළුවන් කියලා. නමුත් ධර්මයේ සඳහන් කළා මෙලොවින් දන් දුන්නාම පරලොවින් ලැබෙනවා කියලා. ඒක අපි ප්‍රශ්න කර හාරනවා ඒක කොහොමද වෙන්නේ කියලා. ඒක මේ න්‍යාය ධර්මයේ හැටි. ඒකයි සියල්ල නොදන්නා අයට මේ කරුණු ප්‍රශ්න බවට පත් වෙනවා. තමන්ගේ මතය එල්බ ගන්නවා. නමුත් සියල්ල දන්න උත්තමයෙක් මේ විදිහට දේශනා කරලා තියෙනකොට අපි නිහතමානීව ඒක ඉවසන්න ඕනේ. අපිට වඩා දන්න කෙනෙක් මේ සියල්ල කියලා තියෙන්නේ කියලා. එහෙනම් අත්ති හුතං ආහුත සංඛ්‍යාත දානයක් තියෙනවා. ඊළඟට දේශනා කළා අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. මේ ජීවිතය තුළ අපි විඳින කිසියම් සැප දුක් කියලා දෙයක් තියෙනවා. සැපයි දුකයි දෙකම මිශ්‍රයිනේ මේ ජීවිතේ. ඒක තමයි දෙවියන්ගේ ජීවිතයට වඩා මනුස්ස ජීවිතේ වටින්නේ. දෙවියන්ට දුක තේරෙනවා හුඟ අඩුයි. ඒ හින්දා පින් කරන්න යොමු වෙන්න තියෙන ඉඩකඩත් අඩුයි. නමුත් අපිට සැපයි දුකයි දෙකම මිශ්‍ර නිසා අපි මේ දෙකේම ආදීනව දකිනවා. ඒ නිසා මනුස්ස ලෝකේ පින් කරගන්න හුඟක් පහසුයි. මහ බෝසත්වරු පවා දෙව්ලොව උපදිච්චහම નિયમિત කාලයේ දිව්‍ය ලෝකේ ගත කරන්නේ නැතුව මනුස්ස ලෝකවලට එන්නේ ඒකයි. වැඩියෙන් පින් කරගන්න. එතකොට අපි මේ ලෝකේ විඳින මේ සැප සහ දුක මේවට වෙන වෙනම හේතු තියෙනවා සංසාරේ කරගත්ත. මේ ජීවිතේ අපිට මූණ දෙන්න ලැබෙන හැම කටයුත්තක්ම කර්මයක් නිසා සිද්ධ වෙන දේවල්. එතකොට සමහර කෙනෙක් අහනවා ජීවිතේ හැම දෙයක්ම කර්මයේ පදනම් කරගෙනමද සිදු වෙන්නේ? කර්මය නිසාමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ කර්මය කියන මාතෘකාව හුඟක් සංකීර්ණ මාතෘකාවක්. භාග්‍යතුන් වහන්සේ න්‍යාය ධර්ම කීපයක් දේශනා කොට වදාළා.
උතු නියාම, කම්ම නියාම, බීජ නියාම, ධම්ම නියාම ආදී වශයෙන්. ඉතින් ඒකයි මං කිව්වේ මේක සංකීර්ණ මාතෘකාවක්. නමුත් පින්නතුනි ජීවිතයේ මූණ දෙන්න ලැබෙන හුඟක් දේවල් සියල්ලම පාහේ පෙර කරන ලද කර්මයකට අනුව තීරණය වෙන දේවල්. නමුත් මේ සියල්ලම කර්මයනේ කියලා නිශ්ශබ්ද වෙන්න කියලා අපිට දේශනා කරලා නැහැ. ආන් ඒ පෙර කරගත්ත කර්මයට අනුව විඳින්න තියෙන දුක සැප වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ අපේ ප්‍රඥාව මත පිහිටලා. අපිට ඕක වෙනස් කරන්න බැරි නම් අපි මේ කරන දේවල් වලින් වැඩක් නැහැනේ. බණ අහනවා, ධර්ම දේශනා කරනවා, ධර්ම දේශනා කරනවා, ධර්ම ආසන පූජා කරනවා, දම්පැන් දෙනවා. මේ ආදී මහ පිංකම් කරන එකේ තේරුමක් නැහැ පින්නතුනේ. ඒ කර්මය අපිට වෙනස් කරන්න බැරි නම් අපිට ඒක වෙනස් කරන්න පුළුවන් අපි කරන කුසල ධර්මත් එක්ක. ආන් ඒක නිසා හැම දෙයක්ම කර්මය. නමුත් වෙනත් කරගත්ත කර්මයක් එක්ක ඒක වෙනස් කරන්න පුළුවන්. අපි මෙහෙම හිතමු. කෙනෙක් ගමනක් යන්න ලෑස්ති වෙනවා. අද වැහි වලාකුළුත් තියෙනවා, වැහි දවසක් බවට පත් වෙන්නත් පුළුවන්. ගමන යන්නත් ඕනේ. තමන් ගාවත් වාහනයකුත් තියෙනවා. ඉතින් මේ පුද්ගලයා ඒ වාහනේ ගෙදර තියලා කුඩයක් ලැබිලා තියෙනවා, ඒකත් පාවිච්චි නොකර පාරට බහැලා වැස්සට තෙමෙනවා. එතකොට පස්සේ එයා කියනවා අද මට තෙමෙන්න තිබ්බ දවසක්. ඒකයි මම තෙමුනේ කියලා. එතන තියෙන ප්‍රඥාව නැතිකම. කුඩේකුත් තියෙනවා, වාහනයකුත් තියෙනවා. නමුත් ඒ දෙකම පාවිච්චි නොකර ඔහේ බහැලා පාරේ යනවා. ඉතින් බස් වහිනකොට තෙමෙනවා. ඉතින් මට වාහනේ ලැබෙන්නත් කුඩේ ලැබෙන්නත් සංසාරේ කරගත්ත වෙනම කුසල කර්මයක් තියෙනවා. තෙමෙන්න කර්මයකුත් තියෙන්න ඇති. නමුත් ඒකෙන් බේරෙන්න ක්‍රමයකුත් ලැබිලා තියෙනවනේ. එතකොට ඒක පාවිච්චි නොකළ පුද්ගලයාගේ තියෙන්නේ ප්‍රඥාව පාවිච්චි නොකිරීම. අන් ඒ වගේ අවස්ථා ගොඩක් අපේ ජීවිතවල හම්බ වෙනවා. ඉතින් මෙතන සඳහන් කරනවා අත්ති සුකට දුක්කට ආනං කම්මානම් පලං විපාකෝ. මේ ජීවිතයේ විඳින මේ සැප දුක් පෙර කර්මයක ප්‍රතිඵලයක්. ඒ නිසා සැපයක් තියෙනවා නම් ඒ වඩා වර්ධනය කරගන්නත්, දුකක් විඳිනවා නම් ඒක නැති කරන්නත් මග දහම තුල පෙන්නලා තියෙන බව දැනගෙන ඒක හොයාගෙන ඒ මත පිහිටලා කටයුතු කරන්න ඕනේ. ඊළඟට දේශනා කළේ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ. මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා. ඉතින් සමහර අය මෙලොව නම් පිළිගන්නවා, නමුත් පරලොව පිළිගන්නේ නැහැ. නමුත් ධර්මයේ සඳහන් කළා මෙලොවක් පරලොවක් දෙකක් තියෙනවා. අපි ජීවත් වෙන මේ ලෝකේ අපිට විඳින්න තියෙන සැපය හා සමාන සැප දුක් තියෙන තවත් වෙනත් ලෝක තියෙනවා. මේ ලෝකේ තියෙන සැප දුක් වලට සමාන සැප දුක් තියෙන තවත් වෙනත් ලෝක තියෙනවා. මේ ලෝකේ තියෙන සැප දුක් වලට වඩා වැඩියෙන් සැපේ තියෙන තවත් ලෝක වෙනම තියෙනවා. මේ ලෝකේ ජීවත් වෙන අය මැරිලා ගිහිල්ලා මීට සමාන වෙනත් ලෝකයක ඉපදෙනවා. පරලෝකය කියලා කිව්ව එක අපේ නෙමෙයි, අනුන්ගේ ලෝකයක් නේ. නමුත් අපි මෙහෙන් මැරිලා එහෙ උපදිනවා. එහෙන් මැරෙන සමහර අය ඇවිල්ලා මෙහෙ උපදිනවා. මෙහෙ ජීවත් වෙන අය මැරිලා ගිහිල්ලා දෙව්ලොව උපදිනවා. හැබැයි අපි දන්නවා දෙව්ලොවින් චුත වෙන අය ඇවිල්ලා මනුලොව උපදිනවා. අත්ති අයං ලෝකෝ මෙලවක් ඇත. මෙහෙ ජීවත් වෙනට අයට උපදින්න එහෙ ලෝකයක් තියෙනවා. එහෙ ජීවත් වෙන අයට උපදින්න මෙහෙ ලෝකයක් තියෙනවා. අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ. අත්ති මාතා අත්ති පිතා. අම්මා තාත්තා කියලා විශේෂ දෙන්නෙක් ලෝකේ ඉන්නවා. මිනිස්සුયો ඕන තරම් ඉන්න ලෝකේ අම්මා තාත්තා කියලා දෙන්නෙක් විශේෂයි. හැබැයි වර්තමානයේ හුඟක් අය මව්පියෝ කියලා කියන්නේ විශේෂ දෙන්නෙක් කියන කාරණාව හඳුනාගත්තේ නැති නිසා නොදන්නාකම නිසා මව්පියන් ඇසුරු කරන්න ගිහිල්ලා බොහෝ පව් කරගන්නවා. ලෞතර බුදුරජාණන් වහන්සේලා කියන්නේ විශ්ව ධාතුවේ අති සුවිශේෂී උත්තමයන් වහන්සේ නම. මහරහතන් වහන්සේලා කියලා කියන්නේ එහෙමයි. පසේ බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ එහෙමයි.
අම්මා තාත්තා කියලා කියන්නේ ඒ වගේම ලෝකයේ විශේෂ දෙන්නේ. ඉතින් ඒ ගැන කරුණු සාකච්ඡා කරනවා නම් හුඟක් දීර්ඝව සාකච්ඡා කරන්න ඕනේ. කාල වේලාවට අනුව කෙටියෙන්ම සඳහන් කළොත් අපේ පින්නතුන් දන්නවනේ ආනන්තරීය කර්ම මොනවද කියලා. එතකොට මව ඝාතනය කිරීමත් ආනන්තරීය කර්මයක්, පියා ඝාතනය කිරීමත් ආනන්තරීය කර්මයක්. ඊතුරු කාරණා තුන දන්න නිසායි මම මතක් නොකළේ. සංඝ වේදයයි, ලෝහිතුප්පාදක කර්මයයි, රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීමයි. මව්පියන් ඝාතනය කිරීමයි පහයි. නමුත් රහතන් වහන්සේට පස්සේ මරණයත් සමගම බඹලෝ වගේ උපදින්න තරම් මහා සිල් ගුණ තියෙන උත්තමයෙක්නි අනාගාමීන් වහන්සේ. මේ ධර්මයේ කොතනවත් කියලා නෑනේ අනාගාමීන් වහන්සේ නමක් ඝාතනය කිරීම ආනන්තරීයයි කියලා. මහා කුසලයක් තමයි ආනන්තරීය නෙමෙයි. එහෙනම් සකදාගාමි සෝවාන් උත්තමයෝ ඝාතනය කළත් ආනන්තරීය නෙමෙයි. කල්පනා කරන්නකෝ අපේ අම්මට තාත්තට සමහරලාට තිසරණයි පන්සිලුයි දෙකම නැතුව ඇති. තිසරණයි පන්සිලුයි දෙකම නැතත් මව ඝාතනය කළොත් ආනන්තරීයයි කියලා සඳහන් කරපු තැනින්ම අපිට පැහැදිලි වෙන්නේ නැද්ද අම්මා සහ තාත්තා කියන චරිත දෙක මේ ලෝකේ කොයිතරම් විශේෂද කියලා. ආන් ඒකයි මේ සම්මා දිට්ඨිය කියන කාරණාවටත් ওই කරුණු දෙක ඇවිල්ලා තියෙන්නේ. මව්පියෝ ඇසුරු කරන්න කීවේ ගිනි කඳන් දෙකක් ඇසුරු කරනවා වගේ. ගින්දර ළඟට යන්න බයයි. මව්පියෝ ළඟට යනකොටත් ඒ වගේම බය වෙන්න ඕනේ. දැන නොදැන මගෙන් කිසියම් වරදක් සිද්ධ වෙයිද ඒක දීර්ඝ කාලීනව මට දුක් සහිත පවතිනවා. නමුත් ඒ කරුණ නොදන්න නිසා සමහරලාට අම්මත් යෙහෙලියක් මිතුරියක් වගේ මව ඇසුරු කරන්න ගියහම පියා ඇසුරු කරන්න ගියහම කොයිතරම් අකුසල් කන්දක් රැස් වෙනවද කියන කාරණාව වෙනම හොයලා බලන්න ඕනේ. අම්මට තාත්තට ඔයා කියලා කතා කරන වචනේ පවා ධර්මයේ තුල නම් අගය කරන්නේ නැහැ. ඒ තරම් විශේෂ කරුණු. ඊළඟට පින්නතුනේ සඳහන් කළේ අත්ති සත්තා ඕපපාතිකා. ඕපපාතික සත්වයෝ කියලා කොටසක් ලෝකේ ඉන්නවා. ඒක ඉතින් බෞද්ධයන්ට නම් අලුත් දෙයක් අමුතු දෙයක් නෙමෙයි. මව්පියන්ගේ සම්බන්ධයක් නැතුව ඕපපාතිකව උපදින අය මිනිස්සු අතරත් ඉන්නවා. දෙවියෝ අතරත් ඉන්නවා. දෙවියන් කොහොමත් ඕපපාතිකයි. බ්‍රහ්මයෝ කොහොමත් ඕපපාතිකයි. නිරිසත්තු කොහොමත් ඕපපාතිකයි. නිජ්ජාම තණ්හික වාගේ പ്രേතාත්මවල උපදින අයත් ඕපපාතිකයි. ඉතින් මේ වාගේ කරුණු සඳහන් කරනවා මිනිස්සු අතරත් ඕපපාතිකව උපතක් තියෙන අය කලින් කල පහළ වෙනවා. අම්බපාලි වාගේ අය ඕපපාතිකයි. ඉතින් මිනිස්සු සංසේදජවත් උපදිනවා. මහා පදුම දේවිය, පොක්කරසාති බ්‍රාහ්මණය සංසේදජයි. එහෙනම් ඕපපාතික සත්වයෝ තිරිසන් සත්තු අතර පවා ඉන්නවා. ඒක සම්මා දිට්ඨියක්. ඊළඟට සඳහන් කළා පින්නතුනි මේ ලෝකේ සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. සියලු දෙනාගේම දැනුම අභිභවනය කළ, සියලු දෙනාගේම අවබෝධය අභිභවනය කළ, විශ්ව ධාතුවේ සියල්ල අවබෝධ කරගත්ත ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවුරුදු කල්ප ගණනාවකින් පස්සේ ලෝකේ ඊටාම කලාතුරකින් පහළ වෙන මහා ශ්‍රේෂ්ඨ නරෝත්තමයන්න් වහන්සේ. හැබැයි කල්ප ගණනාවකට පස්සේ තමයි එවන් උතුමෙක් ලෝකෙ පහළ වෙන්නේ. සමිත පාපී, බාහිත පාපී, පව් දුරස් කළ, පව් බැහැර කළ ශ්‍රමණ බ්‍රාහ්මණ වාගේ අය පිළිබඳවත් මෙතන සඳහන් කරනවා. එතන බ්‍රාහ්මණ කියලා සඳහන් කරන්නේ රහතන් වහන්සේලාට. සියලු පව් දුරස් කරපු නිසා බ්‍රාහ්මණ කියන ගෝත්‍රයේ ඉපදිච්ච අය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. සියලු අකුසලයන් පාපයන් බැහැර කරපු නිසා බ්‍රාහ්මණ කියලා කියනවා. ඉතින් ඒ වාගේ ඊටාම දුර්ලභ උත්තමයන් ලෝකෙ පහළ වෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ වගේ මහා ශ්‍රේෂ්ඨ නරෝත්තමයන්න් වහන්සේලා සකල ලෝක සත්වයාටම අනුකම්පාවෙන් මේ ස්වභාව ධර්මයගේ හැබැයි ස්වභාවයේ මනාව පැහැදිලි කරලා දේශනා කරනවා. අපි දන්නේ නැහැනේ මේ ස්වභාවයේ ක්‍රියාත්මක වෙන හැටි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසායි දන්නේ. ඒකයි අපි පවෙන් වැළකීලා ජීවත් වෙන්න හදන්නේ.
ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පිළි නොගන්න අය කවදාවත් පවට බය වෙන්නේ නැහැ. නමුත් අපි පවට බයයි. භාග්‍යතුන් වහන්සේ සියල්ල දැනගෙන ස්වභාව ධර්මයාගේ හැබෑ හැසිරීම අපිට කියලා දුන්න නිසා. අන්න එවන් උත්තමයෝ ලෝකේ ඊට කලාතුරකින් පහළ වෙනවා. ආන්ගේ දර්ශනයේ යම් කෙනෙක් පිළිගන්නවද විශ්වාස කරනවද ඔවුන් සම්මාදිට්ඨිකයි. සම්මාදිට්ඨියෙන් බැහැර වුණ හැම කෙනෙක්ම සංසාරේ ඊටාම අඳුරු පැවැත්මක් තමයි ගොඩනගාගන්නේ. ඒ නිසා මේ සම්මාදිට්ඨික බව කියන එක අපිට කොයි තරම්නම් වටිනවද? ඒක පින්නතුනේ අද සම්මාදිට්ඨික වෙලා ඉන්න අපිට හෙටත් සම්මාදිට්ඨිය නෑ. ඒ කියන්නේ මේ ජීවිතයේ සම්මාදිට්ඨිකයි ඊළඟ භවයේ මිත්‍යා දෘෂ්ටිකයි. කලක් සම්මාදිට්ඨිකව හිටපු අය මේ ජීවිතය තුළම ඒ කරුණු බැහැර කරනවා. පස්සේ වෙනත් මතවාද වලට ගොදුරු වෙනවා. ඒකත් අකුසලයක් නිසාම විය හැකියි. ආන්ගේ නිසා අපි ප්‍රාර්ථනාවක් කරන්න වටිනවා පින්කම් කරලා. මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා කවමදාකවත් මිත්‍යා දෘෂ්ටික නොවේවා. නිවන් දක්නා ජාති දක්වා උපදින හැම භවයක්ම සම්මාදිට්ඨික වන්නේම්වා. ප්‍රාර්ථනා කරලා තියෙන්න වටිනවා. ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා නිසා සම්මාදිට්ඨිය කියන කාරණාව පිළිබඳව ඊ타ත්ම කෙටියෙන් කරුණු ටිකක් අපි සාකච්ඡා කළා. බොහෝ දෙනාට මේ කරුණු දැන අවබෝධ කරගෙන තමන්ගේ මතය වෙනස් කරගෙන මිසදිටු මතයක ගැලිලා හිටියානම් මිසදිටු අත්හැරලා සම්මාදිට්ඨිය පිහිටලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා සංසාරේ කෙරවල කරන්න මඟ හදාගන්න මේ උතුම් දේශනාව බොහෝ දෙනෙකුට ප්‍රයෝජනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම මහත් යහපතක් සිදු කරවමින් මේ උතුම් ධර්ම දේශනාව සිදු කරන්න අද දායකත්වයේ දරනු ලැබුවා. වරාපිටිය දුර්ගා නගරයේ පදිංචි විශ්‍රාමික හෙද සොයුරිය BS භාග්‍යවේද සහ ලලිත් භාග්‍යවේද මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් උතුම් අරමුණු හැටියට සිහිපත් කරනවා දේශකයන්න් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා මුලින්ම සත්පුරුෂයන් හැටියට අපට ආශිර්වාද කරලා තියෙනවා. ඊට අමතරව සඳහන් කරනවා දායකත්වයේ දරන BS භාග්‍යවේද මහත්මිය නිර්මල ශ්‍රී සද්ධර්මයේ පවතින භූමියක මීළඟ ආත්ම භාවයේ පිරිමි ආත්මයක ප්‍රතිසන්දියක් ලැබලා උතුම් වූ පැවිදි ජීවිතයකට ඇතුල් වෙලා සසර ගමන අවසන් කරන්න මේ පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා කියලා භාග්‍යවේද මහත්මිය විසින් විශේෂ ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. අපේ ජීවිතය තුළ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරලා රැස් කරගත්ත උතුම් සද්ධර්ම දානානිසංසය භාග්‍යවේද මහත්මියගේ ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම සඳහා එතුමියට හේතු වේවා කියලා විශේෂ පුණ්‍යානුමෝදනාවක් මේ වෙලාවේ අපිත් සිදු කරනවා. ඊට අමතරව ගනුලි කවිසදී සහ දිනුදි මෙත්සදී මිනිබිරියන්ට උතුම් ධර්මාවබෝධය පිණිසත් අද දින සහභාගී වූ පිරිසටත් දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාටමත් කුරුණෑගල ශාඛාවේ මාලක සංජය මහත්මයා ඇතුළු බෞද්ධ මාධ්‍ය ජාලයේ සමස්ත කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ඊටාම ඉක්මන් භවයක සුඛ සහගත ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ කුසල් හේතු වාසනා වේවා. දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන්ට සහ ඥාතීන්ට සහභාගී වූ සියලු දෙනාගේ නමින් මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ට දුගතිගාමී වේ සිටින කිසියම් කෙනෙක් වෙත්නම් සුගතිගාමී උප්පත්තියක් ලබන්නත් සුගතිගාමී භූමියක උප්පත්තිය ලැබ සිටිනම් ඥාති මිත්‍රාදීන්ට නිර්වාණ අවබෝධය ලබා ගැනීම පිණිසත් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. භාග්‍යවේද පවුලේ පින්නතුන් විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා.
ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් පහසුම ආකාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා ගන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ.